සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 9 වෙනි බදාදා ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කර වදාරා සිටින්නේ මෙල්බර්න් නුවර දම්සුව ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද ඉහළගොකරැල්ලේ පාසාදික ගරු ස්වාමින් වහන්සේයි. ගෞරවනීය ස්වාමින් වහන්සේව සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස පංචශීලයෙහි පිටුවා ධර්මානුශාසනාව ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. කවුරුත් නමස්කාරයක් තුන් සිල් සමාදන් වෙන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම භන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සම්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම භන්තේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද මේ පින්වතුන් සූදානම් වන්නේ සුපුරුදු පරිදිම මෙල්බර්න් නුවර රිපල්බ්‍රුක්හි පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් සංවිධානය කොට අන්තර්ජාලය පුරා විකාශය කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් සඳහා සම්බන්ධ වීමටයි. බදාදා දිනවල ධර්ම දේශනා මාලාව අපි තෝරාගත් විශේෂ මාතෘකාවක් අරමුණු කරගෙන ඒ මාතෘකාව අර්ථ විවරණ සහිතව සාකච්ඡා කරන්න තමයි යොදාගෙන තියෙන්නේ. ඒ අනුව අපි පළවෙනි දේශනා මාලාවේදී පටිච්චසමුප්පාදය දේශනා කළා. දෙවෙනි දේශනා මාලාවේදී අපි සත්‍තිස් බෝධිපාක්ෂික
ධර්ම දේශනා කළා. දැන් මේ අපි අද ඉන්නේ තුන්වෙනි දේශනා මාලාවේ දෙවෙනි දේශනාවේ. තුන්වෙනි දේශනා මාලාව අපි අරමුණු කරගත්තේ විශේෂයෙන්ම ස්කන්ධ ආයතන ධාතු කියන විෂයන් තුන සාකච්ඡා කරන්න. මේක මම කලින් මතක් කරා මේ බොහෝ විට එකිනෙකට සමානතා ගොඩක් තියෙන සම්බන්ධතා ගොඩක් තියෙන විෂයක්. ඒ නිසා අපිට මේ විෂය කතා කරනකොට ඒ තුනම එකට කතා කරන එක පහසුයි. උදාහරණයකට ගත්තොත් අපි රූප ස්කන්ධය, රූප උපාදාන ස්කන්ධය ගත්තාම රූප ස්කන්ධය කියලා කියන්නේම සතර මහා ධාතුව සහ එහි ප්‍රත්‍ය ධර්මයන් සුදාෂ්ටකය. එතකොට ඒ නිසා අපිට රූප කියන කාරණේ සාකච්ඡා කරනකොට ඒත් එක්කම සතර මහා ධාතු ස්කන්ධ ආයතන ධාතු කියන විෂය සම්බන්ධය තියෙනවා. ආයතන කියලා කිව්වහම ආයතන වලට අරමුණු වෙන්නේ නාම රූප ධර්මයන්. ඒ නාම රූප ධර්මයන්ත් අපිට ස්කන්ධ පංචකය තුළ ක්‍රියාත්මක වෙන ආ වූ ධර්ම මිශ්‍ර කරලා විස්තර කරන්න. ඒ නිසා මේ කරුණු එකිනෙකට සම්බන්ධතා තියෙන නිසා තමයි අපි මේ ස්කන්ධ ආයතන ධාතු කියන විෂයත්‍රය එකට එකතු කරලා විස්තර කරන්න මේ හිතාගත්තේ. මෙහිදී අපිට විශේෂයෙන්ම දකින්න ලැබෙනවා දැන් අපි ගිය සතියේ මම හිතන්නේ සරලව සාරාංශගතව මුළු මේ විෂය පතේ පිළිබඳවම යම් අදහසක් දල අදහසක් ලබා ගත්තා. අද අපිට තියෙන්නේ ඒ ලබාගත් දල අදහස තව ටිකක් විස්තරවත්ව ඒ එක එක විෂයක් පිළිබඳව කතා කරමු. පිළිවෙලේ ඉන්නේ ස්කන්ධ ආයතන ධාතු කියලානේ. ඒ නිසා අපි ආරම්භ කරමු මේ රූප ස්කන්ධය කියන මාතෘකාවෙන්. ඒ පිළිවෙලටම කතා කරොත් පහසුයි. හැබැයි ඒ වුණාට මතක තියාගන්න මේ ඔක්කොම කතා කරලා අන්තිමට ධාතු පිළිබඳ කතා කරනකොට බොහෝ විට ධාතු මාතෘකාව කතා කරන්න අවශ්‍ය නැති වෙයි. මොකද ඊට කලින් විෂයන් වලදී අපිට මේක සම්පූර්ණයෙන් කතා කරලා බොහෝ දුරට ඉවර වෙනවා. අපිට ධාතු කොටසෙදි බොහෝ විට ලක්ෂණ විතරක් කතා කරන්න ඉතුරු වෙයි. ධාතු වල එමෙ නැතුව අනිත් ඒවා ටික ඒ අදාළ විෂයන් වල කතා වෙන නිසා. දැන් ඔබ හොඳාකාරවම විශ්ව අපි සාකච්ඡාව මෙහෙවගෙන ආවා. දැන් මේ මට්ටමට අපි දැන් සාකච්ඡාව මෙහෙවනකොට අලුතෙන් කවුරුහරි ඇවිල්ලා මේ පිළිබඳව අධ්‍යයනය කරන්න හදනවා නම් ඒ කෙනාට මුල කරුණු බොහෝ විට වැදගත් වෙයි. මොකද අපි දැන් මුලදී මේ හේතු ප්‍රත්‍ය ධර්ම හැදෙන හැටි කතා කරලා ඉවරයි. ඊළඟට අපි මුලදී බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ආකාරය කතා කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඊළඟට මේ ඊළඟ විෂය පතේ සාකච්ඡා කරන්න. ඒකෙදි අපිට දැන් අර මුල ඉගෙනගත්ත දේවල් වල තියෙන තොරතුරු සමහර වෙලාවට මෙතනදී ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එහෙමනොත් ඒවා පිළිබඳ සැලකිල්ලට ගන්න. ඒතර මේ විෂය කතා කරනකොට පළවෙනිම අපි කතා කරේ රූපස්කන්ධය. මේ රූපස්කන්ධයට එන්න කලින් මේ පංච උපාදානස්කන්ධය කියන විෂය පොඩ්ඩක් අපි දැනගන්න ඕන. දැන් බොහෝ විට අපි කතා කරනවානේ මේ මාතෘකාවක් අද සමාජයේ තියෙනවා මේ දැන් මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු කරුණු තථාගතයන් වහන්සේ දේශනා කරපු අවබෝධ කරගන්න තියෙන තමා තුළින් තමන්ට තේරෙන විදිහට ත්‍රිපිටකයක තියෙන විදිහට හෝ ග්‍රන්ථයක තියෙන දේ නෙමෙයි කියලා ඒක මහා භයානක මිත්‍යා අදහසක්. එතකොට ඒ අදහසේ පිහිටියා හිටියොත් දැන් මේ කතා කරපු පටිච්චසමුප්පාද දේශනාව මේ කතා කරපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනාව මේ අපි කතා කරන මේ ස්කන්ධ ආයතන ධාතු විග්‍රහය බුදුන් වහන්සේගේ දේශනාවක් අධ්‍යයනය නොකර තමා තුළින් දැකපු කෙනෙක් මේ ලෝකේ තවත් ඉන්නවද? එහෙම ඉන්නවනම් ඒ තථාගතයන් වහන්සේ නමක් විතරයි. එහෙනම් මේ වගේ ගැඹුරු කරුණු මේ වගේ අතිශය සියුම් විශ්ලේෂණ තථාගතයන් වහන්සේගේ දේශනාවකින් තථාගතයන් වහන්සේ සිද්ධ කරන්නා වූ විශ්ලේෂණයකින් තොරව ඉන් බැහැරව වෙනත් ලබාගත හැකි ක්‍රමයක් අපි නම් දන්නේ නැහැ. එහෙම තිබෙනවා නම් ඒක නා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා. ඒ නිසා මතක තියාගන්න විශේෂයෙන්ම මේ ගම්භීර කරුණු කාරණා අධ්‍යයනය කරනකොට තියෙන වැදගත් සම්දිස්ථානයක් අපිට වැදගත් කාරණයක්. මොකද ඒ කාරණේ අපිට අර ඒ ත්‍රිපිටකයේ තුල තියෙන කරුණු පිළිබඳ තියෙන විශ්වසනීය භාවය ස්කන්ධ පංචකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපි අධ්‍යයනය කිරීමෙනුත් භාවනා කරලා ඒක ප්‍රත්‍යක්ෂ කිරීමෙනුත්
සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අපි අධ්‍යයනය කිරීමෙනුත් ඒක අධ්‍යයනය කරලා අපි ප්‍රායෝගිකව අත්දකින්නකොට අපිට ඒකේ තියෙන වෙනසයි. ඒකේ තියෙන අත්දැකීමයි. ඊළඟට අපි පංච පරිසම්පාදේ අපි ඉගෙනගෙන අපි ඒක ගලපනකොට අපිට ලැබෙන අවබෝධය බැලුවහම ඒක තමයි නිවැරදිම ක්‍රමය. බුදුන් වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරලා බුදුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට අනුකූලව ත්‍රිපිටකයට අනුකූලව කරුණු කාරණා අධ්‍යයනය කරලා ඒක ප්‍රායෝගිකව ගලපන්න. මේක ඇත්තට මේ දෙක එකතුවක්. හුදෙක් ග්‍රන්ථය පමණක්ම මත පදනම් වෙලා ඉඳගෙන ග්‍රන්ථයම දේවත්වයේ තියාගෙන සිටීම නොවේ බුදුදහම කියන්නේ. ග්‍රන්ථය පසේ කළා Tamanට හිතන දේවල් හරි කියලා හිතාගෙන මාර්ගඵල ආරෝපණය කරගෙන සමාජගත වීමක් නොවේ බුදුදහම කියලා කියන්නේ. බුදුදහම කියන්නේ ඒ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල ධහම ප්‍රායෝගිකව අපි පුරුදු කරලා එහි ප්‍රතිඵල ලබා ගන්න එක. ඒතකොට එතනදී පැහැදිලි වෙනවා අපිට එහෙනම් අපි මේ කතා කරන සරල සුගම මට්ටමේ නේද? ඔබ කතා කරන සරල සුගම මට්ටමේ තියෙන විස්තරයක් දර්ශනයක් නෙමෙයි මේක. ඊට වඩා බොහෝ එහාට ගියපු අතිශය දියුණු අදහසක්. දැන් ඒක අපිට පේනවා මේ කරුණු විශ්ලේෂණය කරනකොට. මේවා මගේ අදහසක් විදිහට කියනවද නැහැ. මේවා වෙන කවුරුත් ගුරුවරයෙක් කියලාද නැහැ. මේ තථාගතයන් වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂයෙන්ම දේශනා කරපු කරුණු. විග්‍රහ කරන විදිහ දැක්කම තථාගතයන් වහන්සේ ත්‍රිපිටකයේද ඊට අදාළ කරුණුද ස්කන්ධ පංචකයේ ආයතන ධාතු සමුප්පාද ධර්මයන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම චතුරාර්ය සත්‍ය ඒ විග්‍රහය කරන්න පුළුවන් මේ ලෝකේ උතුමයන් වහන්සේ නමකට ඉන්නේ තථාගතයන් වහන්සේ විතරයි. තථාගතයන් වහන්සේ හැර වෙන කිසි කෙනෙක් ඒ වගේ ස්වයංභූත ඥානයකින් ස්වයං අවබෝධයකින් විශ්ලේෂණය කර හැකි උතුමන් වහන්සේ නමක් තවත් නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන මේ මාර්ගය තථාගතයන් වහන්සේ දක්වලා තියෙන මේ මාර්ගය අපි මේ විදිහට ග්‍රන්ථානුසාරයෙන් නිවැරදි අර්ථ විවරණ සහිතව ඉගෙන ගන්නට ඕන. ග්‍රන්ථානුසාරයෙන් කියලා ග්‍රන්ථයේ වැරදි විවරණ ඉදිරිපත් කළා හරියන්නේ නැහැ. ඒකෝට දැන් මෙහිදී අපිට විශේෂයෙන්ම මේ පංච උපාදානස්කන්ධය ගැන නම් සංයුත්ත නිකායේ සංයුත්ත ඕන තරම් උදාහරණ තියෙනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳව බොහෝ විග්‍රහයන් ත්‍රිපිටකයේ පුරාම තියෙනවා. අපි ඒවටත් මේ දේශනා මාලාවේ අවධානය යොමු කරනවා. මුලින්ම බලමු මොකක්ද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. අපි දන්නවා අපි අහලා තියෙනවා මේ උපාදානය කියන වචනේ අපි ඉගෙන ගත්තා නේද? පටිච්චසමුප්පාද සාකච්ඡාවේදී අපි උපාදානය කියන වචනේ පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් සිදු කරා. ඒතර ඒ උපාදානය කියන කාරණේදී අපි දැක්කා බැඳී යාමක් නේද? කෙනෙකුට ඒ තියෙන කරුණු හරහා තියෙන බැඳී යාමක්, කෙලෙස් ධර්ම හරහා තියෙන බැඳී යාමක් තමයි මේ උපාදානයේ වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඊළඟට දැන් මේ උපාදානය තථාගතයන් වහන්සේ දේශනා කරන විදිහට මේක අපි මේ රූප දකින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අධ්‍යයනය කරන සීමාව තුළ ඔය කියන කාරණේ තියෙනවා. කියන්නේ ඔය කියන උපාදානය කියන කාරණේ තියෙනවා. දැන් කෙනෙක් අහන රහතන් වහන්සේ නමකට සහ සාමාන්‍ය කෙනෙකුට සාපේක්ෂව උපාදානය ගත්තාම අපි දන්නවා රහතන් වහන්සේගේ උපාදානය කියන්නේ මොකද්ද? රහතන් වහන්සේගේ ස්කන්ධ පංචකය නේද? අපි කියනවා පංචස්කන්ධයක්, ස්කන්ධ පමණක්. කියන්නේ පැවැත්මක් පමණක් කියලා. උන්වහන්සේගේ එක අපි පනවනවා පුදු පැවැත්ම සඳහා පමණක්. සකස් වීමක් නැහැ. දැන් අපිට සාපේක්ෂව ගත්තාම ස්කන්ධ පංචකයේ පැනවීමක් විතරක් නෙමෙයි ඒක ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක්. ඇයි ඒක ක්‍රියාත්මක වෙන්නේ? උපාදානයේ තියෙන නිසා. ඒක අපි පංච උපාදානස්කන්ධය කියන්නේ අපිට සාපේක්ෂව අපිට පංචස්කන්ධය කියන වචනේ භාවිතා කරන්න බෑ. එතකොට තථාගතයන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයේ ස්කන්ධ පංචක පහක් පිළිබඳව. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. මේ ගැන කොහෙද තියෙන්නේ කියලා මම කලින් මතක් කරන්නේ සංයුක්ත නිකායේ කන්ද සංයුත්තේ සූත්‍ර ගණනාවක විස්තර කරලා තියෙනවා. ඊළඟට තවත් සූත්‍ර දේශනා ගණනාවක තියෙනවා මේ විස්තර කරලා. ඊළඟට මේ අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණෙත් වෙන විස්තරයක් තියෙනවා. ඔබට අර්ථකථන අවශ්‍ය නම් හොඳම තැන තමයි අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ අර්ථකථන ටික ගන්න පුළුවන්. හරියටම විස්තර කරලා තියෙනවා. ඒතර මෙතනදී මේ
ක්‍රියාපටිපාටිය කියන්නේ අපි නොදැක්කට අපට නොපෙනුනාට හැම මොහොතකම අපේ මනස මේ ක්‍රියාවලිය හරහා සකස් වෙනවා. ඇත්තටම අපේ මනස විතරක් නෙමෙයි මේ අසකන නාසය දිව ශරීරයේ මනස කියන මුළු පද්ධතිය සලායතනය කියන මේ පද්ධතියම අර කියන රාමුව තුළ සකස් වෙලා තියෙනවා. දැන් අපි උදාහරණයකට ගත්තොත් රූප වේදනා සංඥා සංස්කාර විඥාන පිළිවෙලින් නේද? රූපයක් දැකලා ඒ රූපයට අනුකූලව වේදනාවක් හටගෙන ඒ වේදනාවට අනුකූලව හඳුනා ගැනීමක් හටගෙන ඒ හඳුනා ගැනීමට අනුකූලව සංස්කාර සකස් කරලා නැත්නම් චේතනා රැස් කරලා චේතනා සකස් කරලා ඊට අනුකූලව ස්ථාවර වූ විශේෂයෙන් දැන ගැනීමකටපත් වෙනවා. ඔන්න ඔය පාර ඔන්න ඔය කියන අධියර ටික තමයි මේ කතා කරන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. මේ පිළිබඳ අපි අවසානයේදී පූර්ණ විග්‍රහයක් කරමු. දැන් ඕක කතා කරොත් මේ ක්‍රියාපටිපාටය හඳුනා ගැනීමේදී ඔබට ගැටලුවක් මතුවෙනවා. අපි අන්තිමටම ක්‍රියාවලිය විස්තර කරමු. දැන් අපි එකින් එක ඒ කරුණු විස්තර කරගමු. පළවෙනි එක ඇත්තටම රූපස්කන්ධය කියන කාරණේ එච්චර අපහසු කාරණයක් නොවේ අපිට තේරුම් ගන්න. මොකද හේතුව ඒක බාහිර වස්තු මුල් කරගෙන පෙන්වන්න පුළුවන් දෙයක්. ඔබ දන්නවද ඔබට දැන් මිනිස්සුන්ට දැන් විස්තර කරන්න ගියාම බාහිර වස්තු සහ උදාහරණ මුල් කරගෙන හෝ ඍජුව බාහිර වස්තුවක් මුල් කරගෙන කරුණක් විස්තර කරනවා නම් පහසුයි විස්තර කරලා දෙන්න. මොකද යට තේරෙනවා. දැන් රූපය සහ විඥානය අතර ගත්තා විඥානයේ කෙනෙකුට තේරුම් කියලා දෙනවට වඩා ලක්ෂ කෝටි වාරයක් ලේසි කෙනෙක් රූපේ පෙන්ලා දෙන එක. විඥානය කියන කාරණෙන් ඊට වඩා ටිකක් ලේසි සංස්කාර පෙන්ලා දෙන. ඊට වඩා ටිකක් ලේසි සංඥා පෙන්ලා දෙන. ඊට වඩා ලේසි වේදනා පෙන්ලා දෙන. ඔක්කොම වඩා ලේසි රූපය. මොකද රූපේ ඇහැට පෙන්ලා අතින් අල්ලලා පෙන්ලා දෙන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ? අතින් අල්ලන්න ඇහැට පෙන්නේ නැති වුණත් යම් සලායතනේ යම් ආයතනයකට ගෝචරයි. ඒ නිසා අපිට ඒක පෙන්වන්න පුළුවන්. එම ගෝචර නොවුණත් ඒහා සංසන්දනය කරලා පෙන්වන්න පුළුවන්. ඒක එහෙමනම් මේක මෙහෙමයි කියලා ඒ සංසන්දනාත්මකව ගෝචර භාවය පෙන්වන්න පුළුවන්. එතන ලොකු වපසරයක් ලොකු ඉඩකඩක් අපිට තියෙනවා මේක පැහැදිලිව තේරුම් ගන්න. මේකෙදී අපි දැන් අපි මුලින් සාකච්ඡා කරගෙන ආපු විස්තරයේ හැටියට රූප කියන එක ඇත්තටම අපිට ප්‍රධාන වශයෙන් දකිනවා අපි සතර මහා ධාතුවත් සතර මහා ධාතුවේ විවෘතන ධර්මයක් කියලා. ඒක තමයි පළවෙනි විග්‍රහය. තවත් විග්‍රහයක් තියෙනවා මේකට සුද්ධාෂ්ටකේ. මේ දෙකම ගන්න පුළුවන්. මේ රූප කියන එක අර නාම රූප දෙකේ රූපද? ඔව්. ඒ කියන කාරණා. අපි බාහිරින් හෝ අභ්‍යන්තරිකව හෝ ගන්න අරමුණේ මූලික සාධකය. ඒකට පළවෙනි එක මොකද්ද මේ සතර මහා ධාතුත් එහි ව්‍යුත්පන්න ධර්මයක් කියලා කියන්නේ. සතර මහා ධාතු කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. පැහැදිලිව දන්නවා. එතකොට ව්‍යුත්පන්න ධර්ම කියන්නේ එයින් හටගත්ත දේවල්. දැන් අපි ඇහැට සාපේක්ෂව ගත්තොත් අපිට රූපය කිව්වහම මනසට අරමුණු වෙන්නේ මේ පින්තූරයක් නේ. රූප කියන වචනේත් එක්ක අපිට හිතෙන්නේ පින්තූරයක් කියලා. හැබැයි රූප කියන්නේ පින්තූරයක්ද? නෑ. රූප කියන්නේ පින්තූරයක් විතරක් නෙමෙයි. රූප කියන එකේ අර්ථය තියෙනවා. රූප කියලා කිව්වම රුප්පතීතිකෝ බීකවේ රූපම් වදා. වහා සිඳී බිඳියන හේයි. අපි දකින්නට අර්ථය ගොඩක් වෙනස්. ඇයි සිඳී බිඳියන්නේ? ඒවා හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවේ නිසා. සතර මහා ධාතුවෙන් සකස් වුණු දේවල් සතර මහා ධාතුවේ ඒ සකස් වීමේ ස්වභාවයන් ඒ අදාළ සාධක පරිපූර්ණ නොවුන ගමන් වෙනස් වෙලා යනවා. ඒ නිසා දැන් මේ අපි කතා කරන ස්වභාවය නේ අපි සාකච්ඡා කරන ස්වභාවය අපිට හොඳට තේරුම් ගන්න මේක හරි සියුම් තැනක් නේ. උදාහරණයක් ගත්තොත් අපි රූප කිව්වහම අපිට ඔළුවේ නැවෙන්නේ අර පින්තූරයක්. එළිය දකින්න දෙයක්, ඇහැට දකින්න එක. හැබැයි ඇත්තටම ඔබ දන්නවද කනටත් අරමුණනේ රූප තමයි. ඒ කොහොමද? දැන් මම කතා කරනකොට මේ වෙලාවේ කවුරු හරි මෙතන වාඩිලා ඉන්නවා නම් ඒ වාඩිලා ඉන්න කෙනාට ශබ්දයේ වශයෙන් අරමුණු වෙන්නේ මගේ උගුරේ තියෙන ස්වර තන්ත්‍රත් වෙනහල්ලෙන් එන වාතයත් වායව ධාතුවත් අතන තියෙන පඨවි ධාතුවත් ගැටීමෙන් හටගන්නා වූ
ව්‍යුත්පන්න ධර්මයේ තමයි ඔබට ශබ්දයේ වශයෙන් එන්නේ. තරන්න එක තමයි කිව්වේ එයින් හට ගන්නා දේ. එතකොට හට ගන්නා දේ. එතකොට සතරමා ධාතුව හෝ එයින් ව්‍යුත්පන්න ඒ ප්‍රත්‍තිකරණ හටගත්තයක්. එතකොට දැන් සතරමා ධාතුව කිව්වහම පඨවි ආපෝ තේජෝ වායෝ හතරක් තියෙනවා. මෙතෙන් රෙද්දි කෙනෙක් කල්පනා කරනවා එතකොට දැන් හරි. පඨවි ආපෝ තේජෝ වායෝ නම් මේ තියෙන්නේ මේ වගේ අපිට හරි පඨවි පේන්න පුළුවන් හැට. තේජොත් හැට මේ ආපොත් හැට පේන්න පුළුවන්. පඨවි ධාතුව කියලා කියන්නේ මොකද්ද? ඝන ගතිය. තද ගතියෙන් යුක්ත ඝන ගතියෙන් යුක්ත දේවල් පෘථුවිය වගේ කියලා කියනවා නේද? ඒක පඨවි කියලා කියන්නේ මේ පොළොව වගේ කියන අදහසයි. නේද? ඒක ඒ අදහස ඝන ගතිය, තද ගතිය කියන අදහසයි එතන කියවෙන්නේ. එහෙම නැත්නම් පස් කියන එක නෙමෙයි මම කලින් මතක් කරා නේද? ඒක නිකම්ම නිකන් මේ අපිට ඒක පෘථුවිය හෝ පස් හෝ කියලා පරිවර්තනය කරන්න පෙන්නන්න බෑ. ඒක මෘදු ඝන ගතිය එතන තියෙන. තද භාවය කියන කාරණේ තමයි ලක්ෂණ වශයෙන් පෙන්නන්නේ. ඒතර මේ ස්වභාවයට උදාහරණය තමයි පඨවි ධාතුව. දැන් අර ආපෝ ධාතුව ගම වතුර ජලය නෙමෙයි එතන කියන්නේ දියර ගලාගෙන යන නේද? දියර වගේ දේවල්. අපි කයට සාපේක්ෂව ආපෝ ධාතුව ගත්තොත් එහෙමයි. එතකොට හරි අපිට දැන් පේනවා හොඳයි. ඇහැට අපිට පඨවි ආපෝ දෙක කියන්නේ ඝන ගති සහ වැగిරෙන ගති ඇති දේවල් පේනේ. වායු ධාතුව පේනවා. තේජෝ ධාතුව පේනවා. අන්න වෙනස. හැබැයි තේජෝ ධාතුවෙන් ව්‍යුත්පන්න වන දේ පේන්නේ නැද්ද අපිට? පේනවා. එකම වස්තුවක උෂ්ණත්වය වෙනස් කරාට පස්සේ යම් මට්ටමක ඇත්තට මේකේ තේජෝ ධාතුවේ ඉතින් අපිට නිකන් අර තාම සියුම් වෙනස්කම් පේන්නේ නැහැ. ඇහැට. නමුත් තේජෝ ධාතුනත් යම් මට්ටමකට වෙනස් කරාම ඒ කියන්නේ තේජෝ ධාතුවත් ඇහැට අරමුණු කරන්න පුළුවන් කියන්නේ තේජෝ ධාතුවේ වෙනස් වීමෙන් පඨවි ධාතුවට සහ ආපෝ ධාතුවට වන්නා වූ වෙනස්කම් අපිට දකින්න පුළුවන්. ඊළඟ වායු ධාතුවේ වෙනස් වීමෙන් පඨවි ධාතුවේ සහ ආපෝ ධාතුවට සිද්ධ වන්නා වූ වෙනස අපිට ඇහැට පේනවා. අන්න එතකොට ඇත්තටම සතර මහා ධාතුවමත් දැන් අපි ගත්තාම කෙනෙක් කියන්න පුළුවන් ඇහැට නම් සතර මහා ධාතුව ඍජු අරමුණු වෙනවා කනට අරමුණු වෙන්නේ සතර මහා ධාතු ව්‍යුත්පන්න ධර්ම විතරයි කියලා නෑ. ඇහැටත් සතර මහා ධාතුව ඍජුවත් අරමුණු වෙන්න පුළුවන් ව්‍යුත්පන්න ධර්ම අරමුණු වෙන්නත් පුළුවන්. කනටත් සතර මහා ධාතුව ඍජු අරමුණු වෙන්නත් පුළුවන් ව්‍යුත්පන්න ධර්ම අරමුණු. ඒ කෙලීම කෙනෙක් කනේ ඇතුලේ මොකක් හරි දෙයක් කරන්ද ඇතුලට දාලා කම්බරේ ළඟ ඒට මෙට කරොත් කෙලින්ම මේ කම්බරේ වදින සද්දෙම අපිට ඇහෙන්න පුළුවන්. ඒක කෙලින්ම පටවි ධාතුවම තමයි සමානලා. කෙනෙක් ඇල්ලුවම දැන් කනේ ඇත්තටම ඇතුලේ කාය ප්‍රසාදයක් තියෙනවා නේද? ඒක දැනෙන්න පුළුවන්. ඒ නිසා අපිට ව්‍යුත්පන්න ධර්ම විතරක්ම කියන්න බෑ. ඒක පැහැදිලිවම ඍජුවම අදාළ කාරණේ අරමුණු වෙන්නත් පුළුවන් ව්‍යුත්පන්න ධර්මයක් වෙන්නත් පුළුවන්. ඒක ඕන එකක් විය හැකියි. ඒක අපිට කියන්න බෑ මේක මේකමයි කියලා. ව්‍යුත්පන්න ධර්ම හෝ දෙකෙන් ඕනම එකක් විය හැකියි. කෙසේ හෝ දැන් මේ අදාළ කරන කාරණේ ව්‍යුත්පන්න ධර්මයේ හෝ වේවා අනිකුත් කාරණයක් හෝ වේවා මේ අරමුණු වන්නා වූ කාරණය මත තමයි අපි ඒකට නමක් දෙන්නේ රූප කියලා. ඇහැ ගත්තාම ඇහැට එතකොට අරමුණු වෙන්නේ නේද? අර පිළි දකින වර්ණ සංඥාව මුල් වර්ණය මුල් කරගත්ත කරුණ. නේද? අපි කළු සුදුත් වර්ණයක් විදිහට සලකමුකෝ. කළු සුදු කියන පාටක් ගන්න. කළු සුදු කිව්වත් ඒක අපිට අයින් කරන්න බෑ. කළු සුදු කියන්නේ වර්ණ නෙමෙයි කියලා. එහෙම ඇහැට අරමුණු වෙන වර්ණ සංඥාවක් නේ. අපි අයින් කරමුකෝ කළු සුදු කියන එකත්. කළු සුදුත් නෑ, ඉතුරු වර්ණත් නෑ. දැන් අපිට රූපයක් පනවන්න පුළුවන්ද ඔබට? වර්ණයෙන් තුළ රූපයක්. මේ කතා කරන්නේ සතර මහා ධාතු රූපේ නෙමෙයි ඇහැට පේන. ඇහැට පේන රූපේ. රූපය කියන අදහස ඇහැට පේන රූපේ. එහෙම නැත්නම් සතර මහා ධාතුව වුණත් වර්ණ සංඥා නැත්නම් ඇහැට ගැලපෙයිද? නෑ. සතර මහා ධාතුණත් වර්ණ සංඥා නැත්නම් ඇහැට ගැලපෙන්නේ නෑ. ඇහැට ඒතකොට අපි දැන් අර අපි දකින අදහසට වඩා චුට්ටක් එහාට යන්න ඕන. ඒකයි දැන් මේ මොන හොඳ උදාහරණයක් විතර තමයි මේ දැන් අභිධර්මයට සාපේක්ෂ කරුණු පිළිගන්නේ නැති කෙනෙකුට හොඳට පේනවා. දැන් මේක විග්‍රහ කරන්න ගියාම අපිට තව එහාට කරුණක් ඕන. වර්ණ කියන කාරණය ඕන වෙනවා. සුදාෂ්ටක විස්තරය අභිධර්ම විස්තර කරනවා. ඒතකොට වර්ණ කියන සාධකය අපි හිතුවට ඇහැට ගෝචර වෙන්නේ රූපය කියලා. අර අපිට පේන සතර මහා ධාතුව පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඇත්තටම අපිට අරමුණු වෙන්නේ නැහැ. මොකද්ද වර්ණ කියන කොටස. ඒකයි වෙනස තියෙන්නේ. ඒකට
වර්ණ කියන ලක්ෂණය වර්ණය කියන ඒ ධාතු ස්වභාවය ඒ රූප ධාතුව තමයි අපේ ඇහැට රූපයක් වශයෙන් අරමුණු වෙන්නේ. එතකොට සතර මහා ධාතුව තිබ්බා කියලා වර්ණ සංඥාව නැත්තම් ඒක අරමුණක් නැත. කළු සුදුත් වර්ණ වශයෙන් සලකන්න වෙනවා. නැත්තම් අපි මේ කියන කාරණේ තේරුම් ගන්න බැහැ. ඒතකොට එහෙනම් අපිට පැහැදිලි වෙනවා අපි බාහිර ලෝකයේ අරමුණු වශයෙන් දකින්නා වූ සියලු දේවල් ඇහැට නම් ගෝචර කරගන්නේ ඒ ගෝචර කිරීම සියල්ල වර්ණ සංඥාවේ ප්‍රභේද. එකම වර්ණ සංඥාවක් ලෝකෙ තිබ්බොත් අපිට රූප පෙනේද? තවත් ප්‍රශ්නයක්. හිතමුකෝ ලෝකෙම අපිට පෙනෙන රතු පාටින් විතරයි. සියලුම දේවල් එක හා සමාන රතු පාටයි. රතු පාට වෙනසක්වත් නැහැ. ලා රතු නැහැ, තද රතු නැහැ නේද? එහෙම මොකුත් නැහැ. එකම සංඛ්‍යාතක්ෂද රතු පාටක් සියලුම දේවල් වල තියෙනවා. එහෙම වුණොත් අපිට නේද ත්‍රිමානව දේවල් පෙනේද? ගැඹුරු දේවල් වල පෙනේද? කොටින්ම දේවල් පෙනේද? නෑ. අපි කෙනෙක් දිහා බැලුවහම බිත්තියක් ළඟ හිටන් ඉන්න මිනිස්සෙක් දිහා බැලුවහම බිත්තිය හොයන්නත් බෑ, මිනිස්සයා හොයන්නත් බෑ. හේතු බිත්තියත් පෙන රතු පාටට, මිනිස්සයත් පෙන රතු පාටට. මිනිස්සයාගේ ඇඟේ සෑම මූණ දිහා බැලුවොත් ඒ හැම හැඩතලයකම හැම තැනකම එක හා සමාන වර්ණයක් නම් අරමුණු වෙන්නේ අපිට මිනිස්සෙක් ඉන්නවා කියලා හෝ එතන මේ විදිහට අර නේද හැඩතලයක් තියෙනවා කියලා පේනවද? නෑ. දැන් පේනවද නේද කොච්චර එහෙනම් අපි කොච්චර දුරට මුලා වෙලාද මේ රූපේ කියන කාරණේ ගන්න. අපි ඇත්තටම හිතනවා මේ රූප ධාතුවේ ස්වභාවය හැටියට මේ හැඩය මේ දේ මෙහෙමයි කියලා එහෙන් අපි ගන්නවා. නේද? අපි අතරත් අල්ල බලලා හැබැයි ඇත්තට මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම මේ වර්ණ ධාතුවේ වර්ණය කියන මේ ධාතු ස්වභාවයේ වෙනස. වර්ණ සංඥා වෙනස තමයි අපි රූප වශයෙන් මෙතන මේ හඳුනාගෙන තියෙන්නේ. ඒ ඇහැට සාපේක්ෂව විතරයි. තව අපි කතා කරන්නේ අනිත් ඒවා. ඇහැ විතරක් සැලකුවාම වර්ණ කියන කොටස තමයි මෙතන මේ ඇහැට අපිට ගෝචර වෙලා තියෙන්නේ. හැබැයි ඒක නිකන් හැදෙනව නෙමෙයි. වර්ණ කියන එක සකස් වෙන අනිවාර්යෙන් පඨවි ආපෝ තේජෝ වායෝ බලපාන. ඒ වගේම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ලක්ෂණ හතර වෙනස් වෙනකොට ධාතු හතර වෙනස් වෙනකොට අර වර්ණ සංඥා නේද? වර්ණ ගන්ධ රස ඕජ වෙනස් වෙනවා. ආන් එහෙනම් අපිට පැහැදිලි වෙනවා අපි හිතුවට රූප කියලා අපි දන්න අදහසයි මේ කතා කරන සිදී විදී යන්නා වූ සතර මහා ධාතු සුද්ධාෂ්ටක ස්වභාවය කියන දෙකක් අපිට අරමුණු වෙන්නේ සිදී විදී යන සතර මහා ධාතුවයි කියන ඒ කාරණේ. ඒක ඇහැට අරමුණු වෙන්නේ වර්ණ කියන ලක්ෂණය පෙරදරි කරගෙන. වර්ණ කියන ලක්ෂණය පෙරදරි කරගෙන. වර්ණ කියන ලක්ෂණය පෙරදරි කරගත්තාම මොකද වෙන්නේ? ඒ වර්ණ කියන ලක්ෂණය එක ධාතුව ගුණ වශයෙන් දරන්නා වූ ස්වභාව වෙනස් නිසා සමහර ධාතු ඍජුව පෙනේ, සමහර ධාතු නොපෙනේ. එතකොට එහෙනම් වාතයට වර්ණයක් නැහැ නෙමෙයි. වාතයේ වර්ණය අපිට ගෝචර නොවේ. තාපයට වර්ණයක් නැහැ නෙමෙයි. තාපයේ වර්ණය අපිට ගෝචර නොවේ. දහම තුල මේක විස්තර වුණාට මේක ප්‍රායෝගික ලෝකයේ මිනිහෙකුට කියලා දෙන්න පුළුවන් කරන මට්ටමට ආවේ බොහොම ඈත. මේ අවුරුදු 100ක් නෑ විද්‍යාව දිනුවත් එක්ක විස්තර. කවදාවත් විද්‍යාව භාවිත කරන්නේ නැහැ බුද්ධ ධර්ම දේවල් විස්තර කරන්න. හැබැයි ඒ වුණාට නේද? ප්‍රඥාව අඩු කෙනෙකුට විද්‍යාත්මක විස්තරයක් අවශ්‍යයි තථාගතයන් වහන්සේ දේශනා කරපුවා තේරුම් ගන්න. ප්‍රඥාවන්ත කෙනෙකුට ඒක අවශ්‍ය නැහැ. එයාට තථාගතයන් වහන්සේගේ ධර්ම පිළිබඳ විශ්වාසය තියෙනවා. එයාට ඒ ධර්ම කරුණු ගැලපෙන ආකාරය ගැන විශ්වාසය තියෙනවා. එයාට තේරෙනවා. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරපු කරුණු තේරෙන කෙනාට මොදෙන් විද්‍යාව අරගෙන මේක කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතර එහෙනම් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැටියට ප්‍රඥාව අඩු කෙනෙකුට. ඒ කෙනෙකුට වර්තමානයේ තියෙන ওই ප්‍රඥා විද්‍යාව පාවිච්චි කරලා කරුණු කාරණා කියලා දෙන්න පුළුවන්. දැන් එතකොට මේ විස්තරය බැලුවහම ඇහැට රූපයක් අරමුණු වෙනවා කියලා කියන ක්‍රියාපටිපාටි එහෙනම් නේද? කෙලින්ම ඍජුවම වර්ණ සටහන් අනුවයි යන්නේ. එහෙනම් අපි පරිස්සම් පංච උපාදාන ස්කන්ධයේ පළවෙනි කාරණේ වශයෙන් දාගෙන මේ රූප කියන එක ඇහැට සාපේක්ෂව ගත්තාම නේද? සතර මහා ධාතුවයි එහි ව්‍යුත්පන්න වුණු සංකේත වර්ණ කියන කාරණය. එතකොට ඊළඟට කනට ගත්තාම මොකද වෙන්නේ? නේද? කන කියන ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ සතර මහා ධාතුවයි ඒ ව්‍යුත්පන්න වෙච්ච ශබ්දය කියන කාරණය. ඊළඟට නාසයට අරමුණු වෙන්නේ ඒකත්
පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුවත් ඒ ව්‍යුත්පන්න වෙච්ච ගන්ධ කියන කාරණය. ඊළඟට දිවට අරමුණු වෙන්නේ සතර මහා ධාතුවත් ඒ ව්‍යුත්පන්න වෙච්ච රස කියන කාරණය. කයට අරමුණු වෙනවා සතර මහා ධාතුවත් ඒ ව්‍යුත්පන්න වෙච්ච පොට්ටබ්බ නැත්නම් අනිකුත් ඕජා කියන කාරණේත් අදාළ වෙනවා පොට්ටබ්බයත්. ඊළඟට මනසට අරමුණු වෙනවා ධම්ම, මනසට අරමුණු වෙන වශයෙන් ධර්ම. ඒවා පෝෂණය වෙන්නේ ඍජුව මනසට ඍජුවම එහෙම මනස ගිහිල්ලා සතර මහා ධාතුවේ ගැටීමක් වෙන්නේ නැහැ. අනිතර වෙනසක් තියෙනවා. මනස ඇත්තටම ව්‍යුත්පන්න ධර්මතා අර ඇස කන නාසය දිව ශරීරයෙන් ගන්න අරමුණ තමයි මනස රූපයක් වශයෙන් මනසේ ධර්ම කාණ්ඩයට ඇතුළත් කරගන්නේ. ඒක ඊට වඩා වෙනස්. කෙසේ හෝ මේ ක්‍රියාපටිපාටිය බැලුවහම එක හා සමානයි. මොකද දැන් උදාහරණයක් ගත්තොත් අපි ඇහැ. දැන් ඇහැ විතරක් තිබ්බට අපිට රූප පේනවා. නෑ. රූප තියෙනත් ඕන. ඇහැ තියෙනවා මුළු ලෝකෙම එක පාටක් නම් කිසි දෙයක් මේ ලෝකෙට පේන්නේ නැහැ. ඒ පාට විතරයි. ඒකත් ඒ පාට වශයෙන් අපි හඳුනා ගන්න නැහැ. ඒ පාට හඳුනාගන්නේ වෙන පාටකට සාපේක්ෂ නිසා නැත්නම් ඒකටත් පාටක් කියන්න බෑ අපිට. නේද? අපි කළු වලට කළු කියන්නේ සුදු තියෙන නිසානේ. කළු සුදු කියන්නේ වර්ණ තියෙන නිසානේ. ඒකට කළු සුදු වර්ණ නැත්නම් මේ ලෝකේ කළු සුදු ඒක තමයි ලෝකේ වර්ණය. සුදු නැත්නම් මේ ලෝකේ නේද? කළු තමයි එකම වර්ණය. සුදු කියන කාරණේ නැත්නම් කළුවකට අපිට අමුතේ සංඥාවක් දෙන්නේ නැහැ. ඒක තමයි දන්නා වූ සංඥාව. ඒ සංඥාව තුළ මොනවද පේන්නේ නැහැ. එහෙනම් අපි ගන්න. ඒතර මේකෙදි අපි ගත්තාම දැන් ඔය ඇහැට සාපේක්ෂව ඇහැ නිකන් තිබ්බට රූප පේන්නේ නැහැ. ඇහැ ඇසයි රූපය ඇහි විඥානයයි තුනම ක්‍රියාත්මක වෙන්න ඕනේ. අර තින්න සංගති පස්සෝ කියලා ඕගොල්ලෝ හදන ප්‍රධාන ප්‍රකාශයක තියෙන නේද? ඒකෙදි මේ තුනම මිශ්‍රව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද්ද මේ තින්න සංගති පස්සෝ කියන කාරණේ ගත්තාම දැන් අපිට පේනවා අන්න දැන් ඇහැ තියෙනවා. බාහිර රූපෙකුත් තියෙනවා. ඇහත් තියෙනවා බාහිර රූපෙත් තියෙනවා. දැන් රූපේ පේනවද? නෑ. චක්කු විඤ්ඤාණය නැති නිසා. නිදාගෙන ඉන්නවා කියලා හිතන්න ඕගොල්ලෝ නිදාගෙන හොඳට නිින්ද ගිහිල්ලා තියෙන කිසි චුට්ටක්වත් අවදිමත් භාවයක් නැහැ. ගැඹුරු නිින්ද කියන්නේ. දැන් ගැඹුරු නිින්ද ඉන්න කෙනාට කෙනෙක් ඇවිල්ලා හීන්සර ඇහැ ඇරලා මද ආලෝකයේ තියෙන වෙලාවක් කියලා ලොකු ආලෝකයක තිබ්බ සමහරට හැරෙන්න පුළුවන්. එයාට හැරෙන්නේ නැති වෙන විදිහට හීන්සර ඇහැ ඇරලා දැන් කළු ඉංග්‍රියාවක් තියෙනවා. ඇහක් තියෙනවා. දැන් ඇහැ හරවන්නේ නැති නිින්ද ගිහිල්ලා ඉන්නේ. අර නේද? කළු ඉංග්‍රියාව තියෙන හරියට ඇහි මොකක් හරි රූපයක් අල්ලනවා. දැන් මෙයාට රූප පේනවා. නෑ ඒ හේතුව විඥානයේ తాවකාලිකව නිද්‍රාගත වෙලා තියෙනවා. නිදිනේ. එතකොට භවංගයේ තියෙනවා. ඒ නිසා නිදාගෙන ඉන්න කෙනෙක්ගේ ඇහැ බලෙන් ඇරලා රූපයක් ඇල්ලුවා කියලා එයාගේ ඇහැ ක්‍රියාත්මක වීමක් අපිට පේන්නේ නෑ. ඒ හේතුව අර කරුණු තුන සම්පූර්ණ නැති නිසා. ඊළඟට ගත්තාම දැන් කෙනෙක් ඉන්නවා එයා අවදියෙන් ඉන්නේ. රූපක් තියෙනවා ආලෝකයක් තියෙනවා බාහිර. හැබැයි ඇස් දෙක පියාගෙන ඉන්නේ. එහෙම නැත්නම් එයාගේ ඇහැ මොකක් කරනතුරකින් පේන්නේ නැහැ తాවකාලිකව. දැන් ඇහැ තියෙනවා. යම් කරුණක් නිසා ඇහි පෙනීමට අදාළ සාධක පොඩ්ඩක් తాවකාලිකව නැති වෙලා ඇහැ තියෙනවා. පෙනීමට අදාළ සාධක ටිකක් තියෙනවා. යම් ආවරණයක් නිසා නොපෙනියනවා වෙන්න පුළුවන්. බාහිර රූපක් තියෙනවා. ඇත්තටම ඇහැ නෑ වගේ තමයි. මොකද හේතුව? රූප තියෙනවා විඥානය තියෙනවා ඇහැ නෑ වගේ. ඇහැ වැහිලා නම් හෝ తాවකාලිකව වැඩ කරන්නේ නැත්නම් ඇහැ නෑ වගේ තමයි ඒ වෙලාව. ඊට පස්සේ හරි විඥානෙත් තියෙනවා ඇහත් තියෙනවා රූප නෑ. අර මං කිව්වා වගේ තනි ආලෝකයක්. එහෙම වුණාම මොකද වෙන්නේ? ඒත් පේන්නේ නෑ. අන්න එහෙනම් තුනම එකතු වුණොත් තමයි රූපස්කන්ධය සකස් වෙන අදාළ කරන ප්‍රධාන සාධකයක් හදන්නේ මේ පස්සේ හරහා. ඒයින් තමයි හඳුනාගන්න වේදනාව සඳහා ඊළඟ පියවර හදන්නේ. ඒ තුන එකතු වෙන්නම ඕනේ. තින්නා සංගති පස්සෝ කියලා කියනවා අපි ඔකට. මේකම කනටත් අදාළයි. අමුතුවෙන් කියන්න ඕනේ නේද? කනයි ශබ්දයයි කනේ විඥානයයි තියෙනවා. සද්ද තියෙන ඕන තරම් නිදාගෙන ඉඳි සද්ද ඇහෙනවා. අපි කිසිම දෙයක් දන්නේ නැහැ. නේද? ඊළඟට කන මොකක් හරි එකකින් වහලා සද්ද කරලා අපිට ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ කනත් මනසත් විඥානයත් තිබ්බට චුට්ටක්වත් සද්ද නැති තැනක හිටියොත් මොකද නේ? අපිට කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. එතකොට තුනම තියෙනවනේ. ඒතකොට තමයි ශබ්දය කියන රූප ස්කන්ධය. ශබ්දේ නම් රූප ස්කන්ධය අපිට යන්නේ. ඒ ස්කන්ධය ඒ පංචපාදන ස්කන්ධයේ ශබ්ද කියන ස්කන්ධ ධාතුව අපිට අරමුණු වෙන්නේ ඒ හරහා. තාම උපාදානය ගැන කතා කරන්නේ නැහැ. තාම ක්‍රියාවලිය යන්නේ.
තාම උපාදානයකින් තාම මේ ක්‍රියාවලියක්. එතකොට ඊළඟට මේ ඇහේම ඊළඟට තියෙන තුන්වෙනි කාර්යය නහය. නහය ගඳ සුවඳ සම්බන්ධයෙන් ගත්තා. එතකොට නාසයේ ගඳ සුවඳේ ස්වභාවය නේද? නාසයේ තියෙනවා මනස විඥානයේ තියෙනවා ගඳ සුවඳ තියෙනවා. ආයෙත් හැබැයි ගඳ සුවඳ නැත්තම් නේද? ආග්‍රහණය කරන වාතයක කිසිම ගඳ සුවඳක් නැත්තම් ඒතර නහය තිබ්බට මනස තිබ්බට විඥානය තිබ්බට වැඩ කරන්නේ නැහැ. නිදන් හිටියට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ සාමාන්‍ය මට්ටමේ. ඊළඟට නහය වහලා විඥානයේ තිබ්බත් ගහන විඥානයේ තිබ්බත් ගඳ සුවඳ වෙන වස්තු රූපේ තිබ්බත් ඒක දැනෙන්නේ නැහැ. ඊළඟ මට්ටමට ගියාම දිව නේද? ආහාර තියෙන්නත් ඕනේ, රසයට අදාළ සාධකයේ රූපේ තියෙන්නත් ඕනේ, දිව තියෙන්නත් ඕනේ, විඥානයේ තියෙන්නත් ඕනේ. කයටත් ඔය ටිකමයි, මනසටත් ඔය වගේමයි. මනස ධර්මතහ සහ මනෝ විඥාන. නේද? ඒකනේ නිදාගත්තාම අපිට අපි හිතන ධර්මතා නෙමෙයි නිදාගත්තාම ක්‍රියාත්මක වෙන්නේ. අපේ ගත්ත අරමුණු හරහා එන ධර්මතාව තමයි අවදි වෙලා ඉඳි කරන්නේ. ඒතර අපේ ධර්මතාව ටික අපි අවදි වෙලා ඉඳි නිවැරදිව භාවිතා කරනවා. ඊළඟට ඊළඟ කාරණේ මොකද්ද? නිවැරදිව අපි මනසේ ස්වභාවය දැන් අපි ගත්තොත් ධර්මතා ක්‍රියාත්මක වෙනවා. අසකරනාශී දී ශරීරයේ මනසෙන් අරමුණු වෙනවා. හරිද? අපි මනෝ විඥානයක් තියෙනවා. මොකක් හරි ක්‍රමයකට මනස ඒ කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. මනස වෙන තැනක. ඒතර අරමුණු වෙනවා නොනවත්වා අපේ ආයතන 6. මනෝ විඥානයක් තියෙනවා. හැබැයි උනාට මනස අරමුණේ දැස ගන්න නැහැ. හැපියා ගත්තා වගේ තමයි. එහෙනම් එතනත් අපිට පැහැදිලි කරන්න පුළුවන් එතන කොහොමද මනස වැඩ කරන්නේ කියලා. ඔන්න ඔය කරුණු ටික විස්තර කරගෙන යනකොට ඊළඟ කාරණේ මොකද්ද බුදුන් වහන්සේ පෙන්නලා දෙන්නේ? මේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධම්ම කියන මේ කරුණු ටික මුල් කරගෙන අපි රූප සහ රූපයන්ට ව්‍යුත්පන්න වූ ධර්ම, රූප සහ රූපයන් ප්‍රත්‍ය වූ ධර්ම ටික ලබා ගන්නවා. ඒතර ඔය තමයි පළවෙනිම කොටස ලබා ගන්න. අපි බාහිරින් දේවල් ලබා ගන්න. රූපය ඇත්තටම බාහිරින් එන අරමුණක් අභ්‍යන්තරය තුළ ඊට අදාළව අපි සකස් කිරීමක් සිද්ධ කරනවා. මෙන්න මේ දැන් කෙනෙක් අහන්න පුළුවන් එතකොට කොහොමද රූප ස්කන්ධයේ උපාදානයක් වෙන්නේ? තාම මේක හඳුනාගෙනවත් වේදනාවක් මොකුත් නැහැ කිය. කොහොමද උපාදානය වෙන්නේ? උපාදානය වෙන්නේ මේ දැනෙන්නා වූ දක්නා වූ ස්වභාවය. ඇසේ රූප දකින්නවාය කියන රූප දැකීම කියන ස්වභාවයයි අපි උපාදාන කරගන්නේ. කනට ශබ්ද ඇහෙනවා කියන කනට ශබ්ද ඇහෙන ස්වභාවය ශබ්දේ නෙමෙයි. තාම ශබ්දේ රූපේ තේරුම් අරගෙනවත් නැහැ. තාම වේදනාවකට ගිහිල්ලත් නැහැ සබ්ද උපේක්ෂා වශයෙන්. තාම ඒකට අපි ලේබල් ගහලා නැහැ ඇත්තට. ඒතර නමුත් මේ දකිනා ස්වභාවය, අහනා ස්වභාවය, විඳිනා ස්වභාවය, දැනනා ස්වභාවය, හිතනා ස්වභාවය, මේ බාහිර අරමුණු ගන්නා ස්වභාවයට තමයි අපි ඇලීමක් ඇති කරගන්නේ. එතකොට තමයි රූපයට අපි රූප උපාදානස්කන්ධය කියන පළවෙනි හඳුන්වා දීම කරන්නේ. මේ රූප උපාදානස්කන්ධය කියන කාරණේ ගත්තාම මේක නේද? මේක බුදුන් වහන්සේ පෙන කැටියකට උපමා කරලා තියෙනවා. ඒක බිඳි බිඳි යනවා. දැන් ඔබ මේ වෙලාවේ ගන්න අරමුණ, මේ වෙලාවේ යම් රූපයක් සම්බන්ධයෙන් යම් විග්‍රහයකට යම් අදහසකට මේ වෙලාවේ අරමුණක් ගන්න. මේ වෙලාවේ යම් පදනම් කරගෙන ගන්නා වූ අරමුණ, මේ වෙලාවේ ගන්න අරමුණ ඔබට ඊළඟ වෙලාවේ ඊළඟ තප්පරේ ඊළඟ මොහොතේදී ඒකම ගන්න බෑ. අපි හිතනවා ගන්න එක තමයි කියලා. ඒක ගන්න බෑ, වෙනස්. සිඳි විදි යනවා. ඇත්තටම අපි ඒ කියන්නේ මේ සත්‍ය පුද්ගලෙක් නෑ කියලා හෝ පරම ශුන්‍යතාවය නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ එන්නා වූ ස්වභාවයේ යම් වෙනසක් තියෙනවා. ඒ ගන්නා වූ අරමුණෙහි යම් වෙනසක් තියෙනවා. ඒ වෙනස් වීම තමයි, ඒ වෙනස් වීම හරහා තමයි අපි කියන්නේ ඒක සිඳි විදි ගිහිල්ලා. අපි එකම රූපය කියලා අරමුණු කරා වුණාට අපි අරමුණු කරන්නා වූ රූපයන් අපි දෙන උපාදානය නිසා ඒක එකම කියලා පෙවුණාට, ඒ ස්වභාවයට අපි එකම කියලා පෙනුණාට, ඒ ස්වභාවයට එකම කියලා අපි අරමුණක් දුන්නාට හැම මොහොතකම අපි අරමුණු කරන්නේ එකිනෙකට වෙනස් වූ රූප. ඒක නිසා තමයි අපි චෝදනා කරන්නේ සමහර සමාජයට දැන්
මේ දකින්න රූප වෙනස් වෙලා. ඒ දකින්න ක්‍රමය වෙනස් වෙලා. අපි චෝදනා කරනවා. ඇයි අපි චෝදනාව කරන්නේ? අපි දන්නේ නැහැ මේ රූප වෙනස් වෙනවා කියලා. අපි දන්නේ නැහැ මේක බිදි බිදි සිදි සිදි යනවා කියලා. අපි හිතනවා මේක හැමදාම තියෙනවා කියලා. අපි හිතනවා මේක හැමදාම දිවිය යුතුයි කියලා. අන්න එහෙමනම් නේද? කවදාකවත් අපිට විසඳුමක් මේකට ගන්න බෑ. අපි හැම වෙලේම අර සිටිය යුතුයි තිබිය යුතුයි කියන විශ්වාසය මත පදනම් වෙලා අපි දකින්නා වූ ස්වභාවයට ගලපලා ඒ ස්වභාවය අනුව අපි රූපය පිළිබඳ අදහසක් ඇති කරගන්න. මේ පැහැදිලිව මේක වෙන්නේ රූපෝපාදානස්කන්ධ නිසා. මේක නේද? අර පෙන කැටියක් වගේ කියලා පෙන්වනවා. පෙන බුබුලක් පෙන කැටියක් වගේ. දී බුබුලනේ වේදනාව තමයි දී බුබුලක් කියන්නේ පෙන. පෙන ගොඩක් ගත්තාම ඇත්තටම අපිට ලොකුවට පේන්න තියෙනවා. නේද? පෙන ගත්තාම විශාල ප්‍රමාණයක් පේන්න තියෙනවා. පෙන හැබැයි ඒවා ගෙන් කිසි වැඩක් ගන්න බෑ. අල්ලලා බැලුවම ඇතුළට ඔක්කොම ඇතුළේ හුලම් පිරලා තියෙන්නේ. පොඩි පොඩි හුලම් බෝලා තියෙන්නේ. ඒකේ පදාර්ථමය වශයෙන් ලොකු වටිනාකමක් නැහැ. අහන් ඒ වගේ තමයි රූපයේ වශයෙන් අපි දකින දේ ඔන්න ඔය පෙන ගුලියක් වගේ තමයි. පෙන කෙටියක් වගේ තමයි. ඒක තමයි බුදුන් වහන්සේ උදාහරණයක් මේක පෙන්නන්නේ. ඒතකොට අපි හැම මොහොතකම එකිනෙකට ප්‍රතිබද්ධ වූ හැබැයි වෙනස් වන්නා වූ ලක්ෂණ වශයෙන් වෙනස් වන්නා වූ ඒ ස්වභාවයන්ම තමයි හැම මොහොතකම දකින්නේ. ඒකම තමයි ආය අපිට අරමුණු වෙන්නේ. වෙලා අපි අපේ ස්වභාවය තේරුම් ගන්න බැරි නිසා තමයි මේ ඔක්කොම ගැටලු අපිට ඇති වෙලා තියෙන්නේ. අපි ඇත්තටම ස්වභාවය හරියට තේරුම් ගත්තා නෑ. මේක මෙහෙම නෙමෙයි මෙහෙමයි වෙන්නේ ස්වභාවය කියලා. දැන් ඇත්තටම ඔය කෙනෙක් අහන්න පුළුවන් දැන් ඒතකොට ඔය කියන විදිහට අපි උපාදානයේ දිහා බැලුවහම එහෙනම් මේ රූපේ කියන ලක්ෂණ දිහා බැලුවහම ඒ කියන්නේ මේ අපි දකින්න දේ හැමදාම බොරුවක් නේ. මේ කිනද රූපයක් මේ ලෝකේ නෑනේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නෑ ඒක නෑ. මේක වැරදි. මොකද රූපයක් නැත්තම් බුදුන් වහන්සේ සතරමා ධාතුව කියලා පෙන්නන්නේ නෑ. රූපේ කියන කාරණේ පැහැදිලිව සතරමා ධාතුව කියන මූලධර්මයේ මත පිහිටලා ඉන්නේ. ඒකේ වෙනසක් නෑ. රූපේ නෑ නෙමෙයි. නැත්තේ මොකද්ද? ඒ රූපේ අපි උපාදාන වශයෙන් ගන්නා වූ දේ තමයි අපිට වරදලා තියෙන්නේ. නැත්නම් රූපේ නෙමෙයි. අපි ගන්න විදිහ. අපිට පුළුවන්කම තියෙනවා නම් රූප දිහා බලන්න මේ තියෙන්නේ අර වෙනස් වෙන රූපයයි. අපිට මේ මට්ටමේ උදේවය තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නේද? අර ඇති වෙන නැති වෙන ආකාරය තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේ මට්ටමේ. හැබැයි අපිට සතහනක් වශයෙන් මනසට ගන්න පුළුවන් නම් විදර්ශනා මානසිකාරයක් විදර්ශනාවක් නෙමෙයි. යටත් පිරිසෙන් සරල විදර්ශනා මානසිකාරයක් කෙනෙකුට පවත්වන්න පුළුවන් නම් ඒක මත පදනම් වෙලා ඒක ඊටාත්ම යහපත්. ඇත්තටම අපි අඩුම තරමේ ඊට සාපේක්ෂ විදර්ශනා මානසිකාරයක් හෝ දියුණු කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ විදිහේ යටත් පිරිසෙන් විදර්ශනා මානසිකාරයක් හෝ දියුණු කරොත් කෙනෙකුට විශාල හැකියාවක් ලැබෙනවා යාගේ ජීවිතේ යථාර්ථවාදීව මේ ස්කන්ධයන් දිහා දකින්න. කෙනෙකුට මේක නිතර මේ පංචපාදන ස්කන්ධ පිළිබඳ විග්‍රහයේදී නිතර එන ප්‍රශ්නයක්. නිතර මේ පංචපාදන ස්කන්ධ පිළිබඳ විග්‍රහයේදී මතක් කරන්නේ බොහෝ අය කොහොමද මේ ස්කන්ධ පංචකය දිහා අපි බලන්නේ කියලා. එතකොට අපි බලනවා කියලා කියන්නේ අපි ඒක දිහා ස්කන්ධ පංචකයක් නෑ කියලා හෝ එහෙම නෙමෙයි බලන්න තියෙන්නේ. ඒ ස්වභාවය තේරුම් ගන්නවා. මේක පේන්නේ නැති වෙන්න පුළුවන්. මේක මම හිතනවා 99%කට මේක මේ මට්ටමින් මේ ක්‍රියාවලිය වෙනවා හෝ රූප තියෙනවා හෝ මේවා පේන්නේ නැහැ. අතට බලන්න බෑ. ඒකට නෑ රූප කලාප බලන මට්ටමට හිත දියුණු වෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් කරන අමාරු. නමුත් අපිට තේරුමක් හෝ තියෙනවා නම් මේකයි වෙන්නේ කියලා ඒක ප්‍රමාණවත්. අපි උත්සාහ කරන්නේ අතර මේ මට්ටමින් ඒක කරගන්න. ඉතින් ඔකම කතා කරලා ඔබට මතක නම් අපි කලින් කතා කරපු දේශනාවලදී මේ අපි ඉගෙන ගන්න කරුණු නේද? අඩුම තරමින් මේක වෙන්නේ මෙහෙමයි කියන අදහස අපේ හිතේ තියෙනවා නම් ඒක ප්‍රමාණවත් මේ මට්ටමින් ඔබට ඉස්සරහට ඉදිරියට ටික අරගෙන යනකොට පළවෙනි කාරණේ මේක හොඳට සිහියට ගන්න. හොඳට මතක තියාගන්න පළවෙනි එක මේ අපි කතා කරේ රූප ස්කන්ධය පිළිබඳ. රූපය කියන කාරණය නේද? වහා සිදී විදී යන එකක්. ඒක ඇස කන නාසය දිව ශරීරයේ මනසට වර්ණ ශබ්ද රූප වර්ණ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වශයෙන් අරමුණු වෙනවා. ධම්ම කියන කාරණේට ඊට එහා යනවා. ඊට ඒක විඥාන කාරණේ ඔබට සලආයතන දෙක අධ්‍යයනය කරන්න පුළුවන්. ස්කන්ධ පංචකයේදී ඔබ දැනට එහෙම අදහසක් ඇති කරගන්න. ඒතකොට ඒකෙදී අපිට පේනවා මේ ටික තමයි මේ ස්කන්ධ පංචකය කියලා අපිට පේන්නේ.
රූප කියලා පේන්නේ. ඒතර ඒ රූපේ කියන කාරණේ ඔය අසකරනාසීදී ශරීරයේ මනසෙන් අපි ගන්නවා. ඒ ගන්නා වූ ස්වභාවයට අපි ඇලුම් කරනවා, බැඳී යනවා. ඒකට අපි රූප උපාදානස්කන්ධය කියලා කියනවා. ඒතර මේක නේද? දැන් අපිට මේක පේන තරම් වේගෙන් වෙන නිසා තමයි අපිට ඒ දකින්න රූපේම සංඥාව කියලා හිතෙන්නේ. දකින්න රූපේම වේදනාව කියලා හිතෙනවා. දකින්න රූපේම සංස්කාරය කියලා හිතෙනවා. දකින්න රූපේම විශේෂයෙන් දැනගැනීම කියලා හිතනවා. හැබැයි ඒක වෙනවා. ඉතාමත්ම වේගෙන් වෙන්නේ. ඒ වෙන වේගය හිතා ගන්න බැරි තරම් විශාලයි. ඒ වේගය නිසා නේද අපිට මේ තප්පරයට කෝටි ලක්ෂ වාරයක් වෙනස් වෙන හිතක් නේද. නිසා තප්පරෙන් අසුරු තැනකට. එතකොට තප්පරයටත් අඩු අසුරක් ගන්නවා කියන වෙලාව. ඒ නිසා ඉතා වේගයෙන් මේක වෙනස් වෙනකොට අපේ එක තප්පරයක් තුල රූපයට ඇහැට අදාළ රූපස්කන්ධ කනට අදාළ ඇති වෙලා ඊට වේදනා සංඥා සංස්කාර විඥාන ඇති වෙලා ඊට පස්සේ කනට අදාළ කරන රූප ඇති වෙලා ශබ්ද ඒට අදාළ කරන ශබ්දයට අදාළ කරන වේදනා සංඥා සංස්කාර විඥාන සකස් වෙනවා ඊළඟ එකේදී ස්පර්ශය සම්බන්ධ ඒවා සකස් වෙනවා. ඔහොම දැන් අපිට මේක ක්‍රියාවලිය යනවා. හැබැයි අපිට පේනවා එක මොහොතට ශබ්දයක් ස්පර්ශයක් රූපයක් තුනම එක වෙලා වෙනවා වගේ. මොකද හේතුව අපි තේරුම් ගන්නේ අපේ මනස අරමුණු කරනවට වඩා හිමි. මනස ඊට වඩා වේගයෙන් අරමුණු කරනවා. කලින් උදාහරණයක් ඔකට කිව්වා. අපේ මේ සමහර බල්බ් වර්ග තියෙනවා. ඒවා තප්පරයට 55ක් නිමිපත් වෙනවා. හැබැයි අපිට පේන්නේ නැහැ හැම වෙනවා කියලා. ඒ හේතුව අපේ ඇහැ ගෝචර පරාසයට වඩා ඒක නිමිපත් වෙන වේගය වැඩි. ඒ හින්දා අපිට එක දිගට තියෙන ආලෝකයක් වගේ පේනවා. ඊළඟට රූපවාහිනිය තියෙන තිරත් එහෙම. දැන් මේ වෙලාවේ ඔබට වීඩියෝ මාධ්‍ය හරහා මේ පේනකොට මේ වේගයෙන් මාරුන රූප පෙළක් නියන්නේ. හැබැයි අපිට ඒ වේගය පේන්නේ නැහැ. මොකද හේතුව අපේ ඇහැ ඊට වඩා හේධාරිතයට වඩා අඩු නිසා. අන්න ඔය කාරණේ පදනම නම් ඔයගලන්ට පේනවා. එහෙනම් මේ වෙන්නේ අර වෙනස් වීම කියන කාරණේ. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මතා කාණ්ඩයේ වෙනස් වීම හරහා මොකද වෙන්නේ? අධීරෙන් අධීර විවිධ වෙනස්කම් සහිතව මේවා අපිට අරමුණු වෙනවා. එතකොට නේද? වර්ණය වශයෙන් අපි අර වර්ණයේ වෙනස්කම දැක්කා හා සමානව ගන්ධයේ රසයේ හැම එකම වෙනස්කම් අපි දකිනවා. ඒතරම එහෙනම් කැමැති අකමැති වශයෙන් අපි වෙන් කරගන්නේ කැමැති අකමැති හොඳ නරක වශයෙන් අපි වෙන් කරගන්නේ කැමැති අකමැති හොඳ නරක දේවල් නොව ඇත්තටම ධාතු ස්වභාවයක් වශයෙන් පවතින අප විසින් හොඳ නරකයි කියලා පනවාගත්ත කාරණයක් පමණයි. ඒතර අඩුම කෙනෙක්ගේ හිතේ මේක පැනවීමක් කියන අදහස හෝ තිබෙනවා නම් මේ රූපස්කන්ධය පිළිබඳ තේරුම් ගැනීම ඉතා පහසුයි. ඕක තමයි සරලව අපි ගත්තොත් මේ රූපස්කන්ධය කියන කාරණා. මේට අදාළව ත්‍රිපිටකෙත් තව ගොඩක් විග්‍රහ විස්තර තියෙනවා. අපි ඉස්සරහට ඒවා කතා කරමු. අපි අද මේ සාකච්ඡා කළ අවසන් කලේ රූප උපාදානස්කන්ධය පිළිබඳ මූලික හිඳීම. තම මේක ඉවර නැහැ. මේකේ තව ගොඩක් කරුණු කාරණා කතා කරන්න තියෙනවා. ඒ කරුණු සාකච්ඡා කරමු අපි ඉදිරියට කොටසින් කොටස රූපස්කන්ධය පිළිබඳව. එතකොට මේ රූපස්කන්ධය කියන කාරණේ සරලව මම විස්තර කරේ. ඔබට හඳුනා ගන්න පුළුවන් වෙන සරල විග්‍රහයක්. ඊට වඩා ගැඹුරු ධර්මයට අදාළ විග්‍රහයක් තියෙනවා. අපි ඒ කොටස හිමින් සිදුවේ සාකච්ඡා කරමු. එහෙනම් අද දවසේ අපි මේ ධර්ම සාකච්ඡාව සිදු කිරීමෙන් අත්පත් කළා වූ කුසල දැන් අපි සූදානම් වන්නේ අනුමෝදන් කරන්න. විශේෂයෙන් මේ ලෝකවාසී මහා සංඝරත්නයට ඒ වගේම දෙවි දේවතාවුන් වහන්සේලාට යම් තාක් මේ පින් බලාපොරොත්තු වන්නා වූ සත්‍යයට අපි අනුමෝදන් කරමු. ප්‍රථම කොට අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේලා වරප්‍රමුඛ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වරප්‍රමුඛ ලෝකවාසී මහා සංඝරත්නය මේ පින් දැකබලා සතුටින් අනුමෝදන් කරගනිත්වා. විශේෂයෙන්ම මේ දිනවල මදක් අසනීප තත්ත්වයෙන් පසු වන අපේ ගෞරවනීය බෑගඩපොළ විමල ඥාන ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු. උන්වහන්සේ වහවහාම සුපත් භාවයට පත් වෙත්වා. කරන්නා වූ ධර්ම ශාස්ත්‍රීය සේවාවන් තව තවත් ඉදිරියට වර්ධනය කිරීම සඳහා මේ පින් එකසේ උන්වහන්සේට හේතු වාසනා වේවා. උන්වහන්සේගේ නිරෝගී භාවයටත් මේ පින් හේතු වාසනා වේවා. උන්වහන්සේගේ මහා නිවන් සුවය සාක්ෂාත් කර ගැනීමේ කර්තව්‍යයටත් මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින් හේතු වාසනා කරගෙන මේ ලෝකවාසී දෙවි දේවතාවුන් වහන්සේලා සකල දේවේන්ද්‍රයා සහපති බ්‍රහ්ම රාජ්‍ය චාතුරු මහරජික සතරවරම් දෙවිදරුවන් ඉෂ්ට දේවතා මණ්ඩලයේ දෙවි දේවතාවුන් වහන්සේලා වරප්‍රමුඛ දිව්‍ය රාජ මණ්ඩලය ඇතුළු දෙවියෝ මේ පින් දැකබලා සතුටින් අනුමෝදන් කරගනිත්වා. අනුමෝදන් අප්‍රමාදයෙන් දුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා. උතුම් මහ නිවන් සුවයෙන් සැනසෙත්වා කියලා මේ පින් අනුමෝදන් කරමු. මේ වගේ මේ පින් හේතු වාසනා කරගෙන
යම් තාක් මේ පරලෝකීය වූ ඥාතීන් නැත්නම් මේ සියලු ඥාතීන් සිහිපත් කරගන්න. ජීවිත සිටිනා වූ ඥාතීන් නැත්නම් මේ සියලු ඥාතීන් සිහිපත් කරගන්න. මේ පරලෝකීය වූ ජීවිත සිටිනා වූ සියලු ඥාතීන් මේ පින එකසේ හේතු වාසනා කරගනිත්වා. අමා මහ නිවන් සුවයෙන් සැනසීම සඳහා මේ පින එකසේ හේතු වාසනා කරගනිත්වා කියලා පින් අනුමෝදන් කරගනිමු. ඒ වගේම මේ පින් හේතු වාසනා කරගෙන අද මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණා වූ සියලු දෙනාමත් ඒ සඳහා යම් ආකාරයකට දායකත්ව දැක්වුවා වූ සියලු දෙනාමත් මේ පින් එකසේ හේතු වාසනා කරගනිත්වා. මා මහ නිවන් සුවයෙන් සැනසීම සඳහාම මේ පින් එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්හෙහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. ඕකා සමන්දාමි භන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු නමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු නමෝතබ්බං. ඕකා සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. සබ්බිතෝ ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායකෝ භව බාතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සුපත්ති. සාදු සාදු සාදු. බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලයේ ඔස්සේ පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 9 වෙනි බදාදා ධර්මානුශාසනා පවත්වා වදාළ මෙල්බන් නුවර දම්සුව ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද ඉහළගොකරල්ලේ පාසාදික ගෞරවනීය ස්වාමින් වහන්සේට চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනාගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසිත සහ චිර ජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. The recording has stopped.
you